ආයුබෝවන් දුවේ පුතේ විදුලි කාර්මික ශිල්පී පාඨමාලාව යටතේ ගෘහස්ත විදුලි පරිපථ ස්ථාපනය කිරීම කියන මොඩියුල් එක යටතේ තියෙන බෙදා හැරීමේ පූර්වක් ස්ථාපනය කිරීම කියන ටාස්ක් එක පිළිබඳව නැත්නම් කාර්ය පිළිබඳව සාකච්ඡා කිරීමට තමයි අද මේ අප සැදී පැහැදී සිටින්නේ. අපි ප්‍රථමයෙන්ම බලමු බෙදා හැරීමේ පූර්වක් කියන්නේ මොකක්ද කියලා. ඔයගොල්ලන්ගේ ගෙදර තියෙන විදුලි පද්ධතියක්. මෙන්න මේ විදුලි පද්ධතියේ තියෙනවා පරිපථ වෙන වෙනම. අපි උදාහරණයක් විදිහට ගත්තොත් බල්බ පරිපථ තියෙනවා. කෙවෙනි පිටුආන පරිපථ තියෙනවා. මෙන්න මේ පරිපථ සඳහා විදුලිය බෙදා හරින්නේ මෙන්න මේ බෙදා හැරීමේ පූර්ව මගින්. අපි බලමු නිවසකට විදුලි සැපයුමක් ලබා දීලා තියෙන ආකාර මොනවද? ඒකේ කොටස් මොනවද කියන වගේ. මෙතනදී බෙදා හැරීමේ රැහැන තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා බෙදා හැරීමේ රැහැනක් මගින් තමයි බෙදා හැරීමේ පරිණාමකයක් නැත්නම් උපපොලක සිට නිවස ආසන්නයේටම විදුලිය ගෙනෙන්නේ. ඊළඟට සැපයුම් රැහැනක් මගින් තමයි විදුලිය නැවතත් අපේ නිවසට ලබා දෙන්නේ. ඔයගොල්ලෝ දන්නවා මේ මීටර් බෝඩ් එකේ ළඟ තියෙන ස්විච් එකක්. අපි ඒකට කියනවා ප්‍රධාන වෙන්කරණය කියලා. ඊළඟට තියෙනවා මීටරය. කිලෝවොට් පැය මීටරය කියලා අපි කියනවා. මේකෙන් අපි ඒකක ප්‍රමාණය අපේ නිවසේ භාවිතා කරන ඒකක ප්‍රමාණය බලා ගන්න පුළුවන්. අපි එකින් එක කොටස් පිළිබඳව ඉදිරියේදී සාකච්ඡා කරමු. ඊළඟට මේ සැපයුම යන්නේ ප්‍රධාන ස්විචය වෙත. ඕගොල්ලෝ දන්නවා අන්න අපි කතා කරන්න යන අත DB එක නැත්නම් ඩිස්ට්‍රිබියුෂන් එක නැත්නම් බෙදා හැරීමේ පුවරුව මත තියෙන පළවෙනි කොටස තමයි ප්‍රධාන ස්විචය. ඊළඟට තියෙනවා ශේෂ ධාරා පරිපථ බිඳිනය. අපි කියනවා මේකට ට්‍රිප් ස්විච් එක කියලා. නැත්නම් කියනවා අපි RCCB එක කියලා. ඊළඟට තියෙනවා සිඟිති පරිපථ බිඳිනය. සිඟිති පරිපථ බිඳිනය වෙනුවට පරණ නිවෙස්වල ගෙවල් වල තියෙන්නේ විලායක. අපි ඒවට කියනවා ෆියුස් කියලා. නමුත් දැන් නව ක්‍රමයට මේ සඳහා භාවිතා කරලා තියෙන්නේ සිඟිති පරිපථ බිඳිනය නැත්නම් මිනිචර් සර්කිට් බ්‍රේකර් කියලා නැත්නම් MCB කියලා හඳුන්වනවා. ඊළඟට මෙතනින් ස්විච් කෙවෙනි පිටුවාන භූගත සන්නායක විදුලි පහන් දක්වා විදුලිය ගමන් කරනවා. එතකොට මෙන්න මේ විදිහට තමයි අපේ නිවසට විදුලිය ලැබෙන්නේ. අපි ඊළඟට බලමු මේ එකින් එක කොටස් පිළිබඳව. බෙදා හැරීමේ රැහැන. එහෙනම් අපි දන්නවා බෙදා හැරීමේ රැහැන මගින් මොකද වෙන්නේ? අපේ නිවසට නිවස ආසන්නයේ ලයිට් කණුවකට විදුලිය ලබා දෙනවා. මේ සඳහා භාවිතා කරනවා බෙදා හැරීමේ රැහැන. මේ බෙදා හැරීමේ රැහැනක හරස්කඩ වර්ගඵලය වර්ග මිලිමීටර් 64ක් වෙනවා. මේ රැහැනේ කම්බි තියෙනවා 7ක්. එක කම්බියක විස්කම්භය වෙනවා මිලිමීටර් 3.4ක්. ඒ අනුව මේ රැහැන අපි හඳුන්වනවා 7 stroke 3.4 මිලිමීටර් කම්බිය කියලා. මේ කම්බිය මගින් අපිට ධාරාව ගෙනිය ගන්න පුළුවන් වෙනවා දිවා කාලයේදී ඇම්පියර් 200ක්. රාත්‍රී කාලයේදී අපිට පුළුවන් වෙනවා ඇම්පියර් 285ක් මේ රැහැන හරහා ගෙනයා ගැනීමට. ඊළඟට අපි සාකච්ඡා කරන්නේ සැපයුම් රැහැන පිළිබඳව. සැපයුම් රැහැන මගින් තමයි අපේ නිවස ආසන්නයේ විදුලි කණුවට ගෙනාපු විදුලිය අපේ නිවස කරා ගෙන යන්නේ. ඒ සඳහා අපි භාවිතා කරනවා සැපයුම් රැහැන. මේ සැපයුම් රැහැන ගත්තාම මේ සැපයුම් රැහැනෙත් හරස්කඩ වර්ගඵලය වර්ග මිලිමීටර් 10ක්. එතකොට මේ වර්ග මිලිමීටර් 10 කියන වයරේ කම්බි 7ක් තියෙනවා. කලින් වයර් එක වගේමයි කම්බි 7ක් තියෙනවා. හැබැයි එක කම්බියක විස්කම්භය වෙන්නේ 1.35 මිලිමීටර්. මේ හරහා තනිකලා විදුලි සැපයුමක ධාරාව ගෙනියන්න පුළුවන් ඇම්පියර් 42ක්. තෙකලා විදුලි පරිපථයක අපිට මේක ගෙනියන්න පුළුවන් ඇම්පියර් 39ක්. දැන් සැපයුම් රැහැනක් මගින් ඊළඟට අපේ නිවසේ විදුලි පරිපථය වෙත විදුලිය ලබා දෙන්නේ ප්‍රධාන වෙන්කරණයට. එතකොට ඕගලන්ට පේනවා ඇති මෙතන ප්‍රධාන වෙන්කරණය තියෙනවා. මේ ප්‍රධාන වෙන්කරණය ගත්තාම මේ සඳහා භාවිතා කරන්නේ සිඟිති පරිපථ බිඳිනයක්. අපි කියනවා මිනිචර් සර්කිට් බ්‍රේකර් නැත්නම් MCB කියලා. සාමාන්‍යයෙන් නිවසකට සවි කරන මේ MCB එකක් C32 කියලා සටහන් කරලා තියෙනවා. මේ කියන්නේ මෙයා හරහා ඇම්පියර් 32ක ධාරාවක් ගෙනීමට සුදුසු වෙන විදිහට තමයි මේ MCB එක සකස් කරලා තියෙන්නේ. මෙයාගේ අග්‍ර දෙකක් තියෙනවා. එක අග්‍රයක් අපි 1 කියලා හඳුන්වනවා, අනිත් අග්‍රය 2 කියලා හඳුන්වනවා.
අපි විදුලි සැපයුම ලබා දෙන්නේ මෙන්න මේ 1 කියන අග්‍රයට අපිට 2 කියන අග්‍රයෙන් විදුලිය නැවත එළියට ලබා ගන්න පුළුවන්. අපි බලමු මේක මොකටද භාවිතා කරලා තියෙන්නේ කියලා. නිවසට ලැබෙන සැපයුම සම්පූර්ණයෙන් විසන්ධි කිරීම සඳහා අපිට සිඟිති පරිපත බින්දිනේ නැත්නම් ප්‍රධාන වෙන්කරණය භාවිතා කරන්න පුළුවන්. ප්‍රධාන වශයෙන්ම මේක භාවිතා කරන්නේ අපේ බෙදා හැරීමේ පුවරුවත් මේ සිඟිති පරිපත බින්දිනයත් අතර යම්කිසි දෝෂයක් ඇති වුණොත් අපිට ඉක්මනට මේක විදුලි සැපයුම විසන්ධි කර ගැනීම සඳහා තමයි මේ උපකරණය භාවිතා කරන්නේ. මොකද ඒ අතරතුර යම්කිසි දෝෂයක් ඇති වුණොත් එහෙම අපිට හදිසියේ විදුලිය විසන්ධි කර ගැනීමට කිසිම උපකරණයක් නැහැ. ඒ නිසා මේ උපකරණය ඉතාමත් වැදගත්. මීටරයේ හෝ මීටරයේ ඉඳන් බෙදා හැරීමේ පූර්ව දක්වා විදුලිය සපයනකොට අන්නේ සපයන රැහැන්වල හා උපාංගවල යම්කිසි දෝෂයක් ඇති වුණොත් ඕගොල්ලන්ට අනිවාර්යයෙන්ම මේ ස්විච් එකෙන් ඉක්මනට ඕෆ් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි නිවසට ගලා එන ධාරාව අපේක්ෂිත අගයට වඩා වැඩි වූ විට සැපයුම හා නිවස අතර විදුලි සම්බන්ධය විසන්ධි කිරීම සඳහා අපේ ගෙදරකට විදුලිය සාමාන්‍යයෙන් දෙන්නේ ඇම්පියර් 30ක්. හැබැයි ඕනවට වඩා වැඩි ධාරාවක් යම්කිසි ෂෝට් සර්කිට් එකක් හරි මොකක් හරි වෙලා වැඩි ධාරාවක් අපේ පද්ධතිය විසින් ලබා ගන්න ගත්තොත් එහෙම මොකද වෙන්නේ? පරිපතවල තියෙන වයර් වල උපාංග වලට හානි සිදු වෙන්න පුළුවන්. ඒ හානිය වළක්වා ගන්න ඉක්මනින්ම ක්‍රියාත්මක වෙලා මෙන්න මේ සිඟිති පරිපත බින්දිනේ ඕෆ් වෙනවා. හැබැයි මෙතනදී මතක තියාගන්න ඕනේ මේක දාලා තියෙන්නේ අපේ මීටරේ ඉඳන් මෙතන ඉඳන් බෙදා හැරීමේ පූර්ව අතර යම්කිසි දෝෂයක් ඇති වුණොත් ඕෆ් වෙන්නයි. නැත්නම් gedara පරිපතේ යම්කිසි දෝෂයක් ඇති වෙනවා නම් ඊට එහා තියෙන MCB ඊට කලින් ඕෆ් වෙනවා කියන එක හොඳින් මතක තියාගන්න. ඊළඟට අපි සාකච්ඡා කරන්න අවශ්‍ය වෙනවා කිලෝවොට් පැය මීටරය ගැන. මේ තියෙන කිලෝවොට් පැය මීටරයක රූප සටහනක් හැමෝම මේක දැකලා ඇති. නමුත් මේක නම් මේ තියෙන යාන්ත්‍රිකව ක්‍රියා කරන කිලෝවොට් පැය මීටරයක්. නමුත් දැන් අලුතෙන් නිවාස වලට සවි කරනු ලබන්නේ මේ කිලෝවොට් පැය මීටරය නෙමෙයි ඩිජිටල් කිලෝවොට් පැය මීටරයක්. මෙතනදී ඕගලන්ට පේනවා ඇති මේ තියෙන්නේ කිලෝවොට් පැය මීටරයක සංකේතය. ඒකේ තියෙනවා අග්‍ර 4ක්. ඒ අග්‍ර සම්බන්ධවත් මම ඕගලන්ට පැහැදිලි කරලා දෙන්නම්. මේක අපි භාවිතා කරන්නේ පාරිභෝගිකයා පරිභෝජනය කරන විදුලිය ජව ප්‍රමාණය ඒකක වශයෙන් මැන ගැනීමට තමයි මේක භාවිතා කරන්නේ. එතකොට පාරිභෝගිකයා භාවිතා කරන්නේ වොට් කොච්චරක්ද කියන එක නෙමෙයි මේකෙන් බලන්නේ. ඒකක කොච්චරක්ද කියන එක. එහෙනම් අපි දැනගන්න ඕනේ ඒකකයක් කියන්නේ මොකක්ද කියලා. වොට් වලින් කියනවා නම් අපේ විදුලි උපකරණ වල දාලා තියෙන්නේ වොට්. වොට් 100යි 75යි ওই විදිහට වොට් අගයන්ගෙන් තමයි විදුලි උපකරණ වල දාලා තියෙන්නේ. නමුත් අපේ විදුලි මීටරේ kWh මීටරේ නැත්නම් කිලෝවොට් පැය මීටරෙන් ගන්නේ ඒකක වශයෙන්. අපි මේක විසඳගමු කොහොමද මේක වෙන්නේ කියන වග. මොකද්ද විදුලි ඒකකයක් කියන්නේ? විදුලි ඒකකයක් කියන්නේ කිලෝවොට් එකක් පැයක් තුල ක්‍රියා කරනවා නම් ප්‍රයෝජනයට ගන්නවා නම් අපි යුනිට් එකක් කියනවා. එහෙනම් කිලෝවොට් එකක් පැයක් තුල භාවිතයට ගැනුනේ නම් භාවිතා කළ ඒකක ගණ ඒකක එකක් වේ. අපි පොඩි ප්‍රශ්නයකින් උදාහරණයකින් මේක පහදා ගමු. වොට් 100ක ක්ෂමතාවයක් ඇති බල්බ 4ක් දිනකට පැය 8 බැගින් දින 30ක් තුල ක්‍රියා කළේ නම් ඒ සඳහා වැය වූ ඒකක ගණන සොයන්න. අපි බලමු මේක කොහොමද ගණනය කරන්න කියලා. දැන් ඕගොල්ලෝ දන්නවා වොට් 100 බල්බ් 4ක් දවසකට වැඩ කරනවා. එහෙනම් වොට් 100 බල්බ් 4 සඳහා වැය වෙන වොට් ගාන අපි බලමු. 100 වැඩි කිරීම 4 400යි වොට්. ඒ වගේම තමයි මේ බල්බ් 4 දිනකට පැය 8 බැගින් දින 30ක් ක්‍රියා කරනවා. එහෙනම් පැය ගාන කොච්චර පැය ගානක් මේ ටික වැඩ කළාද කියලා බලමු. එහෙනම් ක්‍රියා කළ මුළු පැය ගාන වෙන්නේ මොකද්ද? 8 වැඩි කිරීම 240යි. එහෙනම් 240ක් පැය 240ක් වැඩ කළා වොට් 400ක්. එහෙනම් මේ වොට් ගානයි පැය ගානයි වැඩි කළොත් අපිට වොට් පැය ගාන හොයාගන්න පුළුවන්. ජව ප්‍රමාණය වොට් ගණනයි කාලයයි ගුණ කිරීම මගින්. එතනදී වැය වූ වොට් පැය ගන්න 400 වැඩි කිරීම 240 96000යි වොට් පැය. හැබැයි මීටරය මගින් ගන්නේ වොට් පැය නෙමෙයි කිලෝවොට් පැය මීටරය කියලා. එහෙනම් මේක කිලෝවොට් වලින් ගණනය කරන්නේ. එහෙනම් අපි මේ වොට් ගාන බෙදන්න ඕනේ 1000න් කිලෝවොට් කරන්න. එහෙනම් කිලෝවොට් 96ක් භාවිතා කරලා තියෙනවා. එහෙනම් මේ විදුලි බල්බ 4 පැය 8ක් තුල දින 30ක් වැඩ කරනකොට වොට් පැය 96ක් භාවිතා කරලා තිනවා. ඒ කියන්නේ විදුලි ඒකක 96ක් අපි භාවිතා කරලා තියෙන වගයි. දැන් අපි සාකච්ඡා කරා වොට් පැය මීටරයක් මගින් මොනවද
මිනුම් කරන්න කියලා. අපි ඒකේ අග්‍ර පිළිබඳවත් සලකා බලමු. මේකේ තියෙනවා අග්‍ර 4ක්. මේ අග්‍ර 4න් ප්‍රධාන අග්‍ර දෙකක් තියෙනවා, ප්‍රතිදාන අග්‍ර දෙකක් තියෙනවා. එතකොට ප්‍රධාන අග්‍ර දෙකට තමයි සැපයුම ලබා දෙන්නේ. ප්‍රධාන අග්‍ර දෙක ලයිව් නියුට්‍රල් විදිහට දෙනවා. ප්‍රතිදාන අග්‍ර දෙකත් ලයිව් නියුට්‍රල් විදිහට ගන්නවා. මේ අතරේදී ඕගොල්ලන්ට පේනවා ඇති මේ ධාරාව දඟර දෙකක් හරහා ගමන් කරනවා. එක දඟරයක් වෝල්ටීයතා දඟරය, අනිත් දඟරය ධාරා දඟරය. අපි බලමු මේ වෝල්ටීයතා දඟරය සහ ධාරා දඟරය තුලින් ධාරාව ගමන් කරනකොට කොහොමද මේ මීටරෙන් පාඨාංකයක් ලැබෙන්නේ කියලා. මේ තියෙන්නේ කිලෝවොට් පැය මීටරයක ඇතුළත ක්‍රියාකාරීත්වය දක්වන පරිපථ සටහන. මේ තියෙන සැපයුම් අග්‍ර දෙක. දැන් මේකට දෙනවා අපි 230 වෝල්ට්. මෙතනින් සැපයුම ඇවිල්ලා බාරය හරහා ගිහිල්ලා නැවතත් පරිපථයට සම්බන්ධ වෙනවා නිව්ටන් අග්‍රයට කියමු අපි. එතකොට මෙතනදී ඕගොල්ලොන්ට පේනවා ඇති බාරයක් සම්බන්ධ වෙලා නැත්නම් මේ හරහා ධාරාවක් ගමන් කරන්නේ නැහැ. එහෙනම් මෙන්න මේකේ තියෙන මේ ධාරා දඟරය හරහා ධාරාවක් ගමන් කරන්නේ නැහැ. එතකොට නමුත් මේ කිලෝවොට් පැය මීටරයේ තවත් දඟරයක් තියෙනවා. ඕගොල්ලන්ට පේනවා ඇති මේක වෝල්ටීයතා දඟරය. බාරයක් නැතත් වෝල්ටීයතා දඟරය හරහා ධාරාවක් ගමන් කරනවා. එහෙනම් ධාරා දඟරය හරහා ගමන් කරන්නේ බාරයක් සම්බන්ධ වුණොත් විතරයි. නමුත් වෝල්ටීයතා දඟරය හරහා ධාරාව ගමන් කරන්නේ බාරයක් නැතත් ඒ හරහා ධාරාවක් ගමන් කරනවා. මෙන්න මේ වෝල්ටීයතා දඟරය හරහා ධාරාවක් හැමතිස්සෙම ගමන් කරන නිසා මේ දඟරය මගින් ඇති කරනවා චුම්බක ක්ෂේත්‍රයක්. මේ චුම්බක ක්ෂේත්‍රයක් නිසා මෙන්න මේ ඕගොල්ලෝ දැකලා ඇති ඇලුමිනියම් තැටියක් තියෙනවා. මේ ඇලුමිනියම් තැටියේ ඇති වෙනවා ධාරාවක්. ඒ ධාරාවට අපි කියනවා එඩි කරන්ට් එක කියලා. ඒකට සිංහලෙන් කියනවා සුලි ධාරාව කියලා. එතකොට මෙන්න මේ සුලි ධාරාවක් හැමතිස්සම මේ ඇලුමිනියම් තැටිය මත ක්‍රියාත්මක වෙනවා. මේ සුලි ධාරාව ක්‍රියාත්මක වෙනවත් එක්කම අපි බාරයක් මේ පරිපථයට සම්බන්ධ කළොත් මේ හරහා ධාරාවක් ගිහිල්ලා මේ ධාරා දඟරය හරහා නැත්නම් මෙන්න මේ දඟරය හරහා ධාරාවක් ගමන් කරනවා. ඒ අනුව විද්‍යුත් මූලධර්ම මත මේ මතත් ඇති වෙනවා චුම්බක ක්ෂේත්‍රයක්. යම්කිසි චුම්බක ක්ෂේත්‍රයක් තුල සන්නායකයක ධාරාවක් ගමන් කරනවා නම් මෙන්න මේක හරහා ධාරාවක් ගමන් කරනවා නම් අන්නේ සන්නායකව මත බලයක් හට ගන්නවා කියලා ඕගොල්ලෝ ඉගෙනගෙන ඇති. මෙන්න මේ බලය නිසා ඇලුමිනියම් තැටේ කැරකෙනවා. ඇලුමිනියම් තැටිය කැරගෙනකොට ඒ ඇලුමිනියම් තැටියට සම්බන්ධ කරලා තියෙන ඊශාව කැරකෙනවා. ඊශාව සම්බන්ධ කරලා තිනවා යාන්ත්‍රික මීටරයකට. යාන්ත්‍රික මීටරේ කැරකෙවිලා වොට් පැය ගාන අපිට පෙන්වනවා. අන්නේ යාන්ත්‍රික මීටරයෙන් තමයි අපි වොට් ගාන කොච්චරක් භාවිතා කළාද කියන වග දැනගන්නේ. එහෙනම් ඕගලන්ට පැහැදිලි වෙනවා ඇති කිලෝවොට් පැය මීටරයක් ක්‍රියා කරන්නේ කොහොමද කියන වග පිළිබඳව. දැන් අපි මෙතෙන්ට එනකන් කතා කරපු සියලුම කොටස් විදුලි බල පද්ධතියට අයිති කොටස්. විදුලි බල මණ්ඩලයට අයිති කොටස්. මේගොල්ලෝ විදුලි සැපයුම ලබා දෙනවා මෙන්න මේ උපකරණ හරහා. නමුත් අපිට වැදගත් වෙන්නේ මෙතනින් එහාට කොහොමද විදුලිය සම්බන්ධ වෙන්නේ, ඒ පරිපථ පූර්ව ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන වගේ තමයි අපිට තවත් වැදගත් වන්නේ. අපි මේ කොටස් පිළිබඳව සාකච්ඡා කරලා බලමු. මෙතන බෙදා හැරීමේ පූර්ව ගත්තොත් කොටස් දෙකකට පේනවා ඇති ඕගලන්ට. නමුත් අපි සාමාන්‍යයෙන් පැරණි ක්‍රමයට තමයි කොටස් දෙකකට භාවිතා කරන්නේ. නමුත් දැන් අපි භාවිතා කරන්නේ තනි ඒකකයක් විදිහට. අපි ඒකේ තියෙන කොටස් මොනවද කියලා, උපාංග මොනවද කියලා සාකච්ඡා කරමු. මේකෙදි ප්‍රධාන වශයෙන් ඉස්සෙල්ලාම කිලෝවොට් පැය මීටරෙන් සැපයුම ලබා දෙන්නේ මෙන්න මේ ප්‍රධාන ස්විචය වෙතට. ඊළඟට සැපයුම ලබා දෙන්නේ ශේෂ ධාරා පරිපථ බිඳිනය වෙත. ඊළඟට සැපයුම ලබා දෙන්නේ සිඟිති පරිපථ බිඳිනය. මෙන්න මේ කොටස් තුන තමයි අපේ බෙදා හැරීම් පූර්වයට සම්බන්ධ වෙලා තියෙන බෙදා හැරීම් පූර්වයේ තියෙන කොටස් ටික. අපි එහෙනම් මේ කොටස් එකින් එක පිළිබඳව සාකච්ඡා කරලා බලමු. පළවෙනි එක ප්‍රධාන ස්විචය. ප්‍රධාන ස්විචය ගත්තාම ප්‍රධාන ස්විචයේ අග්‍ර 4ක් තියෙනවා. එහෙනම් ප්‍රධානය කරන්න ඕන ලයිව් නිව්ට්‍රල්. යටින් ගන්න පුළුවන් ප්‍රතිදානය ලයිව් නිව්ට්‍රල් විදියට. මේක භාවිතා කරන්නේ නිවසට සැපෙන විදුලිය පාරිභෝගිකයන්ට අවශ්‍ය වේලාවට සම්පූර්ණයෙන් විසන්ධි කර ගැනීම සඳහා තමයි මේක භාවිතා කරන්නේ. එතකොට නිවසේ යම්කිසි රිපෙයාර් එකක් නඩත්තු කටයුත්තක් සිදු කරනවා නම් අපිට නිවසේ තියෙන විදුලිය ඉක්මනින් විසන්ධි කරගන්න නවත්ත ගන්න අපිට මේ ප්‍රධාන ස්විචය භාවිතා කරන්න පුළුවන්. එහෙනම් මේ ප්‍රධාන ස්විචය අපි සාමාන්‍යයෙන් ඇම්පියර්
40ක වගේ ප්‍රධාන ස්විචයක් තමයි අපේ නිවස් පද්ධතිය සඳහා භාවිතා කරන්නේ. එහෙනම් ඕගලන්ට පැහැදිලි ඇති ඇයි ප්‍රධාන ස්විචයක් භාවිතා කරන්නේ? ස්විචය මගින් කරන කාර්ය කුමක්ද කියන වග. ඊළඟට භාවිතා කරන උපාංගය අපිට හඳුන්වා දෙන්න පුළුවන් ශේෂ ධාරා පරිපථ බිඳිනය. අපි ඒකට කියනවා RCCB කියලා. Residual Current Circuit Breaker. එතකොට මෙන්න මේ සංකේතයෙන් තමයි හඳුන්වලා තියෙන්නේ. මේ සංකේතය ඕගොල්ලන්ට මේ උපකරණය ගත්තාම මේ උපකරණයත් සම්බන්ධ සටහන් කරලා තියෙනවා බලා ගන්න පුළුවන්. නමුත් විවිධ සංකේත තියෙනවා. මේ උපකරණවලම සටහන් කරලා තියෙන සංකේත තමයි මම ඕගලන්ට භාවිතා කරලා තියෙන්නේ. එතකොට මේ සංකේතය අනුව මේකටත් විදුලිය ලබා දෙන්න ඉහළට ලයිව් නියුට්‍රල් විදිහට අපිට යටින් ලයිව් නියුට්‍රල් විදිහට එළියට ගන්න පුළුවන්. මේක භාවිතා කරන්නේ විදුලි කාන්දුවක් වීමකින් පුද්ගලයන්ට සහ උවාරණ වලට සිදුවිය හැකි හානිය වළක්වා ගැනීම සඳහා. ඕගලන්ට විදුලි සැර වැදිච්ච අවස්ථාවක ඕගලන්ට මතකෙන්නේ නැගුණොත් ඒ වෙලාවේ ඕගොල්ලොන්ට ගෙදර බෙදා හැරීම් පුවරුවේ ස්විච් එක ටොක් ගාලා පල්ලෙහාට වැටෙනවා ඕගොල්ලෝ දැකලා ඇති. එතකොට මෙන්න මේ ස්විචය තමයි මේ ශේෂ ධාරා පරිපථ බිඳිනේ. මේක මගින් කරන්නේ මොකද්ද? අපේ ශරීරය හරහා විදුලි ධාරාවක් ගමන් කළොත් ඒක ඉක්මනින් හඳුනාගෙන ඉවර වෙලා අපේ පරිපථය විසන්ධි කරලා දානවා. එහෙනම් මේක ක්‍රියාකාරීත්වය ගැන දැනගන්න එක ඕගොල්ලන්ට ඉතාමත් වැදගත් වෙනවා. එහෙනම් අපි බලමු මේකේ ක්‍රියාකාරීත්වය. මේක ඇතුලේ තියෙන කොටස් මොනවද කියන වග. මේ තියෙන්නේ ශේෂ ධාරා පරිපථ බිඳින එක ඇතුළත තියෙන කොටස් ටික. ඒ අනුව ක්‍රියාකාරීත්වය ගැන අපි සලකලා බලමු. මේකේ මේ R කියලා හඳුන්වලා දීලා තියෙන්නේ යකඩ මුදුවක්. මෙන්න මේ යකඩ මුදුවේ ඔතල තියෙනවා ප්‍රධාන දඟරයක්. එතකොට මේකෙදි ඕගලන්ට පේනවා ඇති මෙතන දඟරයක් තියෙනවා මෙතන දඟරයක් තියෙනවා මේ දඟර දෙකම ප්‍රධාන දඟර. එහෙනම් ප්‍රධාන දඟර දෙකක් තියෙනවා. එකක් මෙහෙම ඇවිල්ලා මෙහෙම උතලා නැවතත් බාරය හරහා ගිහිල්ලා නැවතත් උතලා මේ පැත්තට ගිහිල්ලා තියෙනවා. එතකොට මේ දඟර දෙක උතලා තියෙන්නේ එකම දිශාවකට. මෙහෙම උතලා තියෙනවා ආයේ මෙහෙම ඇතුළට උතලා තියෙන්නේ. ඒක ක්‍රියාකාරීත්වයේ ඇති වෙන විශේෂත්වයක්. ඒක මම ක්‍රියාකාරීත්වය ගැන පැහැදිලි කරලා දෙනකොට ඕගලන්ට වඩා හොඳට පැහැදිලි වෙයි. මේ ප්‍රධාන දෙක දඟර දෙක වෙත විදුලිය ලබා දෙන්නේ පැන්නුම් ස්විච් දෙකක් හරහා. මේ පැන්නුම් ස්විච් දෙකම එකම යාන්ත්‍රික කොටසකින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. මේ දෙක තමයි අපි ඕෆ් කරනකොට පල්ලෙහාට දාන්නේ. කලින් රූපය ඔයගොල්ලෝ දැකලා ඇති අර කහ පාට බටන් එකක් තිබ්බා. මේ බටන් ටෙස්ට් බටන් එක ඔපුවාම මේ ස්විච් එක තමයි පල්ලෙහාට වැටෙන්නේ. එතකොට මෙන්න මේක තමයි අපි කියන්නේ පැන්නුම් ස්විච් එක කියලා. පැන්නුම් ස්විච් එක ක්‍රියාත්මක වෙන තවත් දඟරයක් තියෙනවා. මේ L4 කියන දඟරය. ඒකට කියනවා අපි පැන්නුම් දඟරය කියලා. අපි දැන් මේකේ ක්‍රියාකාරීත්වයේදී පැන්නුම් දඟරය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා සලකලා බලමු. ඒ වගේම මේ පැන්නුම් දඟරය හා සම්බන්ධ වෙච්ච තවත් දඟරයක් තියෙනවා. අපි ඒ දඟරය කියනවා දෝෂ අනාවරණ දඟරය කියලා. තව කොටස් දෙකක් අපිට සාකච්ඡා කරන්න තියෙනවා. මොකද්ද? S2 සහ R1. එතකොට S2 කියන්නේ මොකද්ද? පරීක්ෂක එබුන් බොත්තම නැත්නම් ස්විච් එක. මේක ඔබපුවාම අපිට මෙයා හරියට ක්‍රියාත්මක වෙනවද කියලා බලා ගන්න පුළුවන්. ප්‍රතිරෝධකයේ තියෙන්නේ ඒ හරහා ගලා යන ධාරාව පාලනය කිරීම සඳහා. අපි ඒකට කියනවා පරීක්ෂක ප්‍රතිරෝධය කියලා. අපි මේ කොටස් කොහොමද එකින් එක සම්බන්ධ වෙලා ක්‍රියා කරන්න කියලා සලකලා බලමු. ප්‍රථමයෙන්ම දැන් ලයිව් මේ රූපේ පෙන්ලා තියෙන එක් දිශාවකින් ධාරාවක් ගමන් කරන විදිය. අපි ලයිව් එකේ ඉඳන් නියුට්‍රල් එකට ධාරාව ඕගොල්ලෝ දන්නවා ප්‍රත්‍යාවර්ත ධාරාවක් කිව්වහම ලයිව් එකේ ඉඳන් නියුට්‍රල් එකටත් යනවා නියුට්‍රල් එකේ ඉඳන් ලයිව් එකටත් යනවා. එතකොට මෙතනදී ධාරාව ගමන් කරනවා ගන්න එක දිශාවක් අපි සලකලා බලමු. එතකොට මේ පැත්තට ධාරාව ගලනකොට මේ දඟරය හරහා ධාරාව ගිහිල්ලා ලෝඩ් එක නැත්තම් බාරය හරහා ගිහිල්ලා නැවතත් දඟරය හරහා ධාරාව ගිහිල්ලා මේ පැත්තෙන් පිට වෙනවා. මෙන්න මේ අවස්ථාව අපි සලකා බලමු ක්‍රියා කරන්නේ කොහොමද කියලා. මෙතනදී ඔයගලන්ට පේනවා ඇති මේ හරහා යන ධාරාවත් අනිත් පැත්ත හරහා යන ධාරාවත් සමානයි කියන වගේ. මෙතන එක අවස්ථාවක් ගමු. මෙන්න මේ ලයිව් එකේ ඉඳන් නියුට්‍රල් එකට ධාරාව යන අවස්ථාව. ලයිව් එකේ ඉඳන් නියුට්‍රල් එකට ධාරාව යනකොට එහෙනම් මේ පැන්නුම් ස්විචේ කන්ටැක්ට් පොයින්ට් එකක් හරහා ධාරාව ඇවිල්ලා ප්‍රධාන දඟරය හරහා බාරය හරහා නැවතත් ප්‍රධාන දඟරය හරහා ධාරාව නියුට්‍රල් එකට සම්බන්ධ වෙනවා. එතකොට මෙතනදී මේ දඟර දෙක හරහාම යන්නේ සමාන ධාරාවක්. සමාන ධාරාවක් නිසා මේ දඟර වල ඇතිවන චුම්බක ක්ෂේත්‍රات සමානයි. හැබැයි චුම්බක ක්ෂේත්‍ර ප්‍රතිවිරුද්ධයි. මේ දඟරෙන් ඇති වෙන්නේ මේ පැත්තට, මේ පැත්තේ මේ දඟරෙන් ඇති වෙන්නේ මේ පැත්තට. එහෙනම් චුම්බක ක්ෂේත්‍ර දෙක සමාන නිසා මොකද වෙන්නේ? යකඩ මුදුවේ චුම්බක ක්ෂේත්‍රයක් හටගන්නේ නැහැ.
මෙන්න මේ ක්‍රියාකාරීත්වය අනුව තමයි මේ ස්විච් එක on off වෙන්නේ. අපි බලමු කොහොමද මේ දඟර දෙකෙන් චුම්බක ශේෂ්ත්‍ර හටගෙන මේ උපකරණය ක්‍රියාකාරී වෙලා මේ උපකරණය මගින් අපිට ආරක්ෂාව සැලසෙන්නේ කියලා. හොඳයි. මේ අවස්ථාව අපි බලමු. මෙතන තියෙනවා කාන්දුවක් රහිත අවස්ථාව සහ කාන්දුවක් සහිත අවස්ථාව. මේ අවස්ථාව ගත්තොත් එහෙම කිසි කෙනෙක් මේ පරිපතයට සම්බන්ධ වෙලා නැහැ. දැන් මේ පරිපතය හරහා ධාරාව මෙහෙම ගමන් කරලා බාරය හරහා නැවතත් නිව්ටල් එකට සම්බන්ධ වෙනවා. එහෙනම් මේ අවස්ථාවේදී L1 දඟරය හරහා ගලා යන ධාරාවමයි L2 දඟරය හරහා ගලා යන්නේ. ඒ නිසා මේ දඟරයේ මුදුව නැත්නම් යකඩ මුදුව හරහා කිසිම චුම්බක ශේෂ්ත්‍රයක් හටගන්නේ නැති නිසා ඒ හරහා ධාරාවක් හටගන්නේ. ඒ නිසා මේ දෝෂ අනාවරණ දඟරයේත් කිසිම ධාරාවක් හටගන්නේ. ඒ නිසා මෙතන පැන්නුම් දඟරය හරහාත් කිසිම ධාරාවක් හටගන්නේ. ඒ නිසා මේ යාන්ත්‍රික කොටස ක්‍රියා කරන්නේත් නැහැ. ඒ නිසා දිගටම මේ ස්විච් එක ඔන් වෙලා ධාරාව ගෙනහිල්ලා අපේ උපාංග වැඩ කරනවා. ක්‍රියාත්මක වෙනවා. නමුත් ඔන්න දැන් පරිපතයට කවුරු හරි සම්බන්ධ වුණා. මේ අවස්ථාවේදී අපි බලමු කොහොමද අපේ ස්විච් එක ඕෆ් වෙන්නේ කියලා. මේ අවස්ථාවේ ධාරාව එනවා. ඇවිල්ලා ඒ ධාරාව පැති දෙකකට බෙදලා යනවා. එක පැත්තක් තමයි මෙහෙම බාරය හරහා ගිහිල්ලා මේ කොයිල් එක හරහා මෙහෙම යනවා. අනිත් පැත්ත තමයි මෙතනින් ගිහිල්ලා බිම් ගැන්විලා අපි කලින් කතා කරපු විදිහට අර ට්‍රාන්ස්ෆෝමරේ දක්වා යනවා. එතකොට මෙතනින් ඕගලන්ට පේනවා ඇති මෙතනින් එන ධාරාවට වඩා අඩු ධාරාවක් තමයි මෙතනින් ගමන් කරන්නේ. එහෙනම් මේ දඟරයට වඩා අඩු ධාරාවක් මේ දඟරේ ගමන් කරන නිසා මෙයාගේ චුම්බක ශේෂ්ත්‍රයට වඩා මේ පැත්තේ චුම්බක ශේෂ්ත්‍රය අඩුයි. එහෙනම් මේ පැත්තේ චුම්බක ශේෂ්ත්‍රය අඩු නිසා මේ යකඩ මුදුවේ ඇති වෙනවා ධාරාවක්. එතකොට මෙන්න මේ ධාරාව නිසා මොකද වෙන්නේ? මෙන්න මේ කොයිල් එක හරහා ධාරාවක් චුම්බක ශේෂ්ත්‍රයක් හට ගන්නවා. මේ චුම්බක යකඩ මුදුවේ ඇතිවන චුම්බක ශේෂ්ත්‍රය නිසා දෝෂ අනාවරණ දඟරේ ඇති වෙනවා ධාරාවක්. මෙන්න මේ දෝෂ අනාවරණ දඟරේ ඇති වෙන ධාරාව පැන්නුම් දඟරය වෙත ගිහිල්ලා පැන්නුම් දඟරය ක්‍රියාත්මක වෙලා මෙතන තියෙන යාන්ත්‍රික කොටසක් මගින් මේ ස්විච් එක ඕෆ් කරනවා. ඒ අනුව මේ හරහා ගලා යන ධාරාව නවතිනවා. එහෙනම් ඕගොල්ලන්ට පේනවා ඇති අපිට මේ පරිපතයට ලබා දෙන ධාරාවේ අන්බැලන්ස් වීමක් මගින් මේ කොයිල් දෙකේ අතර තියෙන ඒ හරහා ගමන් කරන ධාරාවේ වෙනසක් නිසා මේ උපකරණය ක්‍රියාත්මක වෙලා ඔටෝමැටිකලි ස්වයංක්‍රීය ඕෆ් වෙනවා කියන එක. එහෙනම් අපේ ශරීරය හරහා ධාරාවක් ගියොත් එහෙම මේ උපකරණය මගින් ඔටෝමැටිකලි ස්වයංක්‍රීයව අපේ පරිපතය විසන්ධි කරලා දානවා. දැන් අපි බලමු සිඟිති පරිපත බින්දින එක ක්‍රියාකාරීත්වය කොහොමද? ඒ උපාංගය පිළිබඳව අපි සාකච්ඡා කරලා බලමු. ඔයගලන්ට පේනවා ඇති මේ තියෙන සිඟිති පරිපත බින්දිනයක් නැත්නම් MCB එකක් කියලා කියනවා. නැත්නම් මිනිචර් සර්කිට් බ්‍රේකර් එකක් කියලා අපි හඳුන්වනවා. මේකේ අග්‍ර දෙකක් තියෙනවා. සැපයුම් අග්‍රය, සැපයුම ලබා ගන්න අග්‍රය. අපි ඉහළ අග්‍රයට සැපයුම ලබා දීලා පහළ අග්‍රයෙන් ලබා ගන්න එකයි කරන්නේ. මේක අපි භාවිතා කරන්නේ මොකටද කියන එක අපි සාකච්ඡා කරලා බලමු. එක් පරිපතයක් වෙත ලැබෙන සැපයුම සම්පූර්ණයෙන් විසන්ධි කිරීම සඳහා මේක භාවිතා ගන්න පුළුවන්. දැන් මෙතනදී ඕගොල්ලන්ට ඉදිරියේදී මේ පරිපත పూర్ව පිළිබඳව සාකච්ඡා කරනකොට තේරෙයි අපේ නිවසේ තියෙන විදුලි පරිපත කීපයක් තියෙනවා. මේ පරිපත කීපයකට වෙන වෙනම MCB දාලා තියෙනවා. එතකොට අපිට MCB එකෙන් එක MCB එකකින් තමයි එක පරිපතයකට දීලා තියෙන්නේ. තවත් MCB එකකින් තමයි තව පරිපතයකට. තවත් MCB එකක් භාවිතා කරලා තව පරිපතයකට දීලා. එතකොට අපිට මේ MCB එකක් කැමති MCB එකක් ඕෆ් කරලා අපිට ඒ MCB එක සම්බන්ධ වෙලා තියෙන පරිපතයට තියෙන විදුලි සැපයුම විසන්ධි කරගන්න පුළුවන්. එහෙනම් අපි මේ MCB එකක් මගින් එක් පරිපතයකට ලැබෙන විදුලිය විතරක් විසන්ධි කරලා අපිට ඒකේ නඩත්තු කටයුත්තක් හෝ යම්කිසි දෙයක් කිරීමේ හැකියාවක් තියෙනවා. ඊළඟට තමයි එක් පරිපතයක් තුලට ගලා යන ධාරාව අපේක්ෂිත අගයට වඩා වැඩි වූ විට සැපයුම හා නිවස අතර විදුලි සම්බන්ධය විසන්ධි කර දැමීම. මෙතනදී කියන්න ඕනේ මේ MCB එකක් ගත්තොත් MCB එක හරහා අධික ධාරාවක් ගමන් කරොත් නිව්ට්‍රල් පේස් එක හරහා අධික ධාරාවක් ගමන් කරොත් එහෙම මේ උපාංගය ඕෆ් වෙනවා. නමුත් අපි උදාහරණයක් විදිහට ගත්තොත් අපි කලින් කතා කරපු ට්‍රිප් ස්විච් එක නැත්නම් RCCB එක ඒක හරහා වැඩි ධාරාවක් ගමන් කළා කියලා එයා ඕෆ් වෙන්නේ නැහැ. එයා ඕෆ් වෙන්නේ යම්කිසි ධාරාවක් පොළොවට කාන්දු වුණොත් තමා එයා ඕෆ් වෙන්නේ. මෙතනදී කාන්දුවක් ගැන නෙමෙයි අපි සාකච්ඡා කරන්නේ. මෙතනදී මෙයා හරහා වැඩි ධාරාවක් ගියොත් ඕෆ් වෙන එකක් ගැනයි මෙතනදී කතා කරන්නේ. එතන අතර පොඩි වෙනසක් ලොකු වෙනසක් තියෙනවා. අපි බලමු මෙයාගේ ක්‍රියාකාරීත්වය කොහොමද සිදු වෙන්නේ කියලා. මෙතනදී තවත් කාරණාවක් කියන්න ඕනේ. MCB ගත්තාම වර්ග කීපයක් තියෙනවා.
මෙතන තියෙනවා සිංගල් පෝල් MCB එකක්. එතකොට අපි සාමාන්‍යයෙන් නිවස් වල භාවිතා කරන්නේ සිංගල් පෝල් MCB. මේකේ තියෙන්නේ එක වේ එකක් එක මාර්ගයක් තියෙන විදුලිය ධාරාව ගමන් කරන. මෙතන තියෙනවා විදුලි ධාරාව ගමන් කරන මාර්ග දෙකක්. දැන් අපි මේකෙදි සජීවී සැපයුම විසන්ධි කරගන්න පුළුවන්. අපිට දෙකම විසන්ධි කරන්න ඕන නම් සජීවී සැපයුම සහ අජීවී සැපයුම දෙකම විසන්ධි කරන්න ඕන නම් අපි මේ වගේ එකක් භාවිතා කරන්න පුළුවන්. මේකෙන් අපිට ලයිව් එකයි නියුට්‍රල් එකයි දෙකම දීලා විසන්ධි කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි 3 pole MCB තියෙනවා. අපි 3 phase සැපයුමක් ලබා දෙනකොට මේ වගේ MCB එකක් අපිට භාවිතා කරන්න පුළුවන්. මේකෙදි L1, L2, L3 කියන තුනම අපිට භාවිතා කරන්න පුළුවන් සැපයුම විසන්ධි කිරීම සඳහා. එතකොට මේ විදිහට සිංගිසි පරිපත බිඳිනත් වර්ග කීපයක් මේ පෝල් ගාන අනුව අපිට හඳුන්වා දෙන්න පුළුවන්. මේ අනුව අපි බලමු සිංගල් පෝල් MCB එකක් ක්‍රියා කරන්නේ කොහොමද කියන වග අපි සාකච්ඡා කරලා බලමු. මෙතන තියෙනවා රූප සටහන් දෙකක්. ඕගලන්ට පැහැදිලිව පේනවා ඇති මේ රූප සටහන් දෙක. එක රූප සටහනක තියෙන්නේ මේ සක්‍රීය අවස්ථාව නැත්නම් මෙයා ක්‍රියාකාරී අවස්ථාව ඔන්න අවස්ථාව. එතකොට මේ හරහා ධාරාව ගමන් කරන විදිහ තමයි මෙතන තියෙන්නේ. මේ තියෙන්නේ අක්‍රීය අවස්ථාව. මේ අවස්ථාවේදී ධාරාවක් ගමන් කරන්නේ නැහැ. ඇයි? මෙයා මෙතන ස්විච් එකක් තියෙනවා මේ ස්විච් එක ඕෆ් වෙලා තියෙන්නේ. එහෙනම් මෙතන ඉහළට දුන්න සැපයුම මෙතනින් නවතිනවා. මේ හරහා ධාරාව යන්නේ නැහැ. එහෙනම් මෙයා ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා අපි සලකලා බලමු. මේ MCB එකක් ක්‍රියා කරනකොට නැත්නම් එයාව පාලනය කරන අවස්ථා ආකාර තුනක් තියෙනවා. එකක් තමයි අපිට hand operated. අපිට අතින් මේක ඔපරේට් කරන්න පුළුවන්. ඕගොල්ලෝ දැකලා ඇති අවශ්‍ය වෙලාවට ස්විච් එක පල්ලෙහාට දාලා ඕෆ් කරගන්නවා. එහෙනම් අපිට මෙන්න hand operated ස්විච් එකක් තියෙනවා. මේ ස්විච් එක පල්ලෙහාට දාපුවාම මෙතනින් මේ සංදිය විසන්ධි වෙනවා. මෙතන සංදි වෙලා තියෙනවා. ඉහළට උස්සලා තියෙනකොට පල්ලෙහාට දාපුවාම මෙතන විසන්ධි වෙනවා. එහෙනම් අපිට අතින් ක්‍රියාත්මක කරලා මේ උපකරණය ක්‍රියාත්මක කරගැනීමේ හැකියාවක් තියෙනවා. තවත් ක්‍රමයක් තියෙනවා මේක ක්‍රියාත්මක වෙන. මෙයාගේ සඳහන් කරලා තියෙන ධාරාවට වඩා කුඩා ධාරාවක් මෙයා හරහා යනවනම් අපි ඒ අවස්ථාවේදී බයිමෙටල් එකක් දීලෝහ පටියක් ක්‍රියාත්මක වෙනවා. ඕගොල්ලෝ දන්නවා දීලෝහ පටියක් කරහා ධාරාවක් යනකොට මේ දීලෝහ පටියේ රත් වෙලා දීලෝහ පටිය ඇකිලෙනවා. මේ විදිහට දීලෝහ පටිය ඇකිලෙනවා. ඇකිලනකොට මොකද වෙන්නේ? මේ දීලෝහ පටිය ඇකිලිලා මෙන්න මෙතන ටච් වෙනවා. මෙන්න මෙතන ටච් වුනහම මෙතන තියෙන මෙකනිසම් එකෙන් මේක පල්ලෙහාට වැටෙනවා. එහෙනම් කුඩා ධාරාවක් අපේක්ෂිත ධාරාවට වඩා කුඩා ධාරාවක් ගියොත් එහෙම හිමීට මෙයා ඇකිලිලා මොකද වෙන්නේ? මෙතන ටච් කරලා මේ මෙකනිසම් එක ක්‍රියාත්මක වෙලා මේක පල්ලෙහාට වැටිලා මෙයා ශනිකව ඕෆ් වෙනවා. ඒ වෙලාවේ ධාරාවක් ගමන් කරන්නේ නැහැ. එහෙනම් දෙවෙනි අවස්ථාව තමයි මොකද්ද? දීලෝහ පටියක් මගින් ක්‍රියාත්මක වෙන එක. ඊළඟ අවස්ථාව තමයි මොකද්ද? මේකේ තියෙනවා කරන්ට් කොයිල් එකක්. වැඩි ධාරාවක් මේ හරහා ගියොත් එහෙම මේ කරන්ට් කොයිල් එක හරහා ශනික ධාරාවක් ගිහිල්ලා මේක ඇතුලේ තියෙනවා ඊශාවක් ඒක පල්ලෙහාට ඇදලා මේ කොටස පල්ලෙහාට තල්ලු කරලා මේ ටික ක්‍රියාත්මක වෙනවා. එතකොට මෙන්න මෙතනින් තමයි පල්ලෙහාට ක්‍රියාත්මක වෙන්නේ. මෙතන තියෙන සොලොනොයිඩ් එකක් වගේ එකක්. එතකොට මේ සොලොනොයිඩ් එක මගින් පල්ලෙහාට අයින්නවා. එන්නාම මෙතන ක්‍රියාත්මක වෙලා. මොකද මෙන්න මේ දඟරය හරහා වැඩි ධාරාවක් ගියපුවාම මෙයාගේ අතර චුම්බක ශේෂ්ත්‍රයක් හටගෙන මේ සොලොනොයිඩ් එක පල්ලෙහාට තල්ලු කරනවා. පල්ලෙහාට තල්ලු කරනකොට මේ යාන්ත්‍රික කොටස ක්‍රියාත්මක වෙලා මේක පල්ලෙහාට වැටෙනවා. එහෙනම් මෙයා ක්‍රියාත්මක වන ආකාර තුනක් තියෙනවා. එහෙනම් ඕගොල්ලන්ට පැහැදිලි ඇති සිංගිති පරිපතයක් බින්දිනයක් හරහා ධාරාවක් සැලකිය යුතු මේ උපකරණේ සඳහන් කරලා තියෙන ධාරාවට වඩා වැඩි ධාරාවක් මේ හරහා ගමන් කළොත් එහෙම මෙයා ස්වයංක්‍රීයව ඕෆ් වෙන එක නැත්නම් අක්‍රීය වෙන කරගන්නා බව එමගින් විදුලි පරිපතේ විදුලි ධාරාව විසන්ධි වන බව. හොඳයි. දැන් අපි උපාංග තුනක පිළිබඳව සාකච්ඡා කරා වෙනම. මොනවද? පළවෙනි එක මේන් ස්විච් එක ප්‍රධාන වෙන්කරණය. දෙවෙනි එක සිංගිති දෙවෙනි එක ශේෂ ධාරා පරිපත බින්දිනය. ඊට පස්සේ සිංගිති පරිපත බින්දිනය. මේ තුන එකිනෙක සම්බන්ධ කරන්නේ කොහොමද කියන එක අපි සාකච්ඡා කරන්න ඕනේ. ඊට කලින් මේ MCB එකේ මම කිව්වා ඕගොල්ලන් මේ දීලෝහ පටිය මගින් හා කරන්ට් කොයිල් එක මගින් මෙයා ක්‍රියාත්මක වෙනවා කියලා ඒකත් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. මෙන්න මේ ප්‍රස්තාර තුන බලමු. මෙතන තියෙන්නේ MCB වර්ගීකරණය. දැන් ඕගොල්ලෝ දැකලා ඇති MCB එකක් ගත්තාම මම ඕගොල්ලන්ට ප්‍රැක්ටිකල් කරනකොටත් පෙන්නන්නම් මේ MCB පිළිබඳව. MCB එකේ ගහලා තියෙනවා ඕගොල්ලන්ගේ නිවසේ තියෙනවා නම් තියෙන C6යි C16යි කියලා. එතකොට මේ C කියන්නේ මොකක්ද කියන එක මම පැහැදිලි කරලා දෙන්නම්. ඒ වගේම තමයි සමහර ඒවා තියෙනවා B6, B16. සමහර ඒවා තියෙනවා D. එතකොට මේ B
සාමාන්‍යයෙන් D කියන ඒවා ගෙවල් වල භාවිතා කරන්නේ නැහැ. අපි බලමු වර්ග වෙනස් වෙලා තියෙන්නේ කොහොමද කියන එක. දැන් මෙතන ඕගලන්ට පේනවා ඇති මේ තියෙන්නේ උඩට y අක්ෂය දිගේ සඳහන් කරලා තියෙන්නේ ස්විච් එක ඕෆ් වෙන වෙලාව. මේ පැත්තට සඳහන් කරලා තියෙන්නේ MCB එකේ සඳහන් කරලා තියෙන ධාරාව අනුව කොච්චර වෙලාවකටද කොච්චර ධාරාවක්ද කියන වග. දැන් මෙතනදී මේ පැත්තට තියෙන්නේ කාලය, මේ පැත්තට තියෙන්නේ කී වාරයක්ද කියන එක. මෙයාගේ සඳහන් කරලා තියෙන ධාරාව කී වාරයක්ද කියන වග. දැන් මෙතනින් මේ කියන්නේ අපි උදාහරණයක් විදිහට ගමු 6යි C කියලා 6යි B කියලා ගහලා තියෙන MCB එකක්. ඒතකොට 6යි B කියලා ගහලා තියෙන MCB එකක් නම් B නිසා මේ වගුව තමයි ගන්නෙ. 6යි C කියලා නම් මේක ගන්නවා, D නම් මේක ගන්නවා. එතකොට 6යි B කියලා ගහලා තින්න මේක ගමු. එතකොට 6යි B කියලා ගහලා තියෙන MCB එකක් ගත්තාම මේ කොටස ක්‍රියාත්මක වෙන්නේ දීලෝහ පටිය මගින්. එතකොට ඕගොල්ලන්ට මම කලින් පැහැදිලි කරලා දුන්නා දීලෝහ පටියෙන් ක්‍රියාත්මක වෙන්නේ කුඩා ධාරාවක් ගියොත් කියලා. එතකොට මේ හරියේ තියෙන්නේ කුඩා ධාරාවක්. අපි සඳහන් කරලා තියෙන ධාරාවගේ දෙගුණයක්. නැත්තම් 2.5ක් එකක්. මෙන්න මේ කාලයේදී මෙන්න මෙච්චර කාලයක් ගත වෙනවා මෙයා ඕෆ් වෙන්න. හැබැයි ධාරාව වැඩි වෙන්න කාලය අඩු වෙනවා ඕගොල්ලන්ට පේනවා ඇති. ඒ අනුව 3 ගුණයක් වුණ ගමන් මෙයා මේ කාලයේදී ඕෆ් වෙනවා. ඒ කියන්නේ ධාරාව වැඩි වෙනකොට කාලය අඩු වෙනවා. ඊළඟට C කියන වර්ගය ගත්තොත් එහෙම C කියන වර්ගයේ තවත් ඇම්පියර් වැඩියෙන් යන්න ඕනේ. එතකොට ඕගොල්ලෝ දන්නවා දැන් සාමාන්‍යයෙන් මේක භාවිතා කරන්නේ ගෙදරක බල්බ් සර්කිට් සඳහා භාවිතා කරන MCB එකක් B වර්ග එකක් භාවිතා කරන්න පුළුවන්. නමුත් ඕගොල්ලෝ දන්නවා ගෙදරක තියෙනවා මෝටර් එකක් ස්ටාර්ට් වෙනකොට ඕගොල්ලෝ දැකලා තියෙනවා බල්බ් වල එළිය අඩු වෙනවා. මේ එළිය අඩු වෙන්නේ මෝටරේ මගින් වැඩි ධාරාවක් ගන්න නිසා. එතකොට මේ MCB කරා මෝටරේ ඔන්න වෙලාවේ වැඩි ධාරාවක් ගත්තොත් එහෙම මොකද වෙන්නේ? මෙතනදී 3 ගුණයක් ගත්ත ගමන් මේ වර්ගයේ MCB එකක් දාලා තිබ්බොත් මේක ඕෆ් වෙනවා. එතකොට මේක ඕෆ් වුණොත් අපිට මේක භාවිතා කරන්න බැරුව වෙනවා. එහෙනම් විදුලි බල්බ පරිපත සඳහා විතරයි මේක අපිට භාවිතා කරන්න පුළුවන්. මේක අපිට භාවිතා කරන්න පුළුවන් මෝටර් සාමාන්‍ය ගෘහස්ත පරිපතවල MCB එකක් විදිහට අපිට C වර්ගයව භාවිතා කරන්න පුළුවන්. එතකොට මේ සඳහන් කරලා තියෙන ධාරාවට වඩා 5 ගුණයක් විතර යනකොට මෙයා ඕෆ් වෙනවා. එතකොට ස්ටාර්ට් වෙලා ඉවරයි. එතකොට ගැටලුවක් වෙන්නේ නැහැ. නමුත් මේ වර්ගය ගත්තොත් එහෙම අපිට මේක ඉන්ඩස්ට්‍රි එකකට භාවිතා කරන්න බෑ. ඒකට හේතුව තමයි ඉන්ඩස්ට්‍රි එකක් ගත්තොත්, කර්මාන්ත ශාලාවක් ගත්තොත් එක මැෂින් එකක් ඔපරේට් ඔන් කරනකොට ඒකේ තියෙන මෝටර් කීපයක්ම එකවර ඔන් වෙනවා. එහෙම වුණොත් අධික ධාරාවක් ලයින් එක හරහා ගන්නවා. එහෙම වුණොත් එහෙම අධික ධාරාව ගන්නකොට මේ MCB ඕෆ් වුණොත් උපකරණය ඔන් කරගන්න බැරුව යනවා. එහෙනම් අපිට එවැනි අවස්ථාවක අර සඳහන් කරලා තියෙන ධාරාවට වඩා 10 ගුණයක් විතර වැඩි MCB එකක් භාවිතා කරනවා. එතකොට මේ විදිහට B C D කියලා වර්ග තුනක් භාවිතා කරනවා. මේක බල්බ පරිපත සඳහා, මේ MCB එක සාමාන්‍ය ඩොමෙස්ටික් ගෙවල් පරිපත සඳහා, මේක ඉන්ඩස්ට්‍රි වල තියෙන නැත්නම් කර්මාන්ත ශාලාවල තියෙන පරිපත සඳහා භාවිතා කරනවා. එහෙනම් අපි බලමු මේ උපාංග සම්බන්ධ කරලා කොහොමද පරිපතයක් බෙදා හැරීමේ පුවරුවක් ගොඩනගන්නේ කියලා. බෙදා හැරීමේ පුවරුවක් ගොඩනගන්න ප්‍රධාන වශයෙන්ම අපිට අවශ්‍ය වෙනවා බෙදා හැරීමේ පුවරුවේ කේසින් එක, වටේ තියෙන ආවරණය. එතකොට සාමාන්‍යයෙන් අපි ආවරණයක් තෝරගන්නකොට අපි ABC box එක කියලා මේකට කියන්නේ. ABC 500 කියන එකේ මේකේ තියෙනවා වේස් 10ක්. ඒ කියන්නේ වේස් 10ක් කියන්නේ මේකේ පුළුවන් MCB 10ක් ස්ථාපිත කරන්න. එතකොට MCB 10ක් ස්ථාපිත කරනවා නම් අපිට මේන් ස්විච් එකකට යනවා MCB 2ක ප්‍රමාණයක්. ට්‍රිප් ස්විච් එකට යනවා MCB 2ක ප්‍රමාණයක්. ඉතිරි ටික තමයි MCB විදියට දාන්න වෙන්නේ. එහෙනම් ABC 500 කියන box එකක් අපි තෝරගත්තොත් ඔන්න දෙකක් යනවා මේන් ස්විච් එකට, දෙකක් යනවා ට්‍රිප් ස්විච් එකට. දැන් MCB 4ක ඉඩ ගිහිලා තියෙන්නේ. ඔක්කොම දාන්න පුළුවන් 10යි. එහෙනම් තව 6ක් ඉතුරු වෙලා තියෙනවා. MCB 6ක් දාන්න පුළුවන්. ඉතින් ඊට වඩා වැඩියෙන් යනවා නම් අනිත් වර්ග අපිට තෝරගන්න පුළුවන්. ABC 700 ගත්තොත් 12ක් දාන්න පුළුවන්. ABC 9 ගත්තොත් 16ක් දාන්න පුළුවන්. එතකොට MCB කොච්චරක් දානවද කියන එක අනුව, ට්‍රිප් ස්විච් කොච්චරක් දානවද කියන එක අනුව අපිට ABC box එකක් තෝරා ගන්න පුළුවන්. මේ තියෙන්නේ බෙදා හැරීමේ පුවරුවක උපාංග එකිනෙක සම්බන්ධ කරන පිළිවෙල. අපි සාමාන්‍යයෙන් බෙදා හැරීමේ පුවරුවකට අපේ වම් අත පැත්තට තමයි මේන් ස්විච් එක දාන්නේ. ඊළඟට ට්‍රිප් ස්විච් එක දාන්නේ. ඊළඟට දාන්නේ MCB ටික. ඕගොල්ලෝ සමහර ලාවට ඉන්ටර්නෙට් එකේ වගේ දැකලා ඇති දකුණු පැත්තටත් දාලා තියෙනවා. නමුත් ඒ ක්‍රමයක් වැරදි කියලා කියන්නේ නැහැ. ඒකේ ප්‍රායෝගික විද්‍යාත්මක වැරද්දක් මම දකින්නේ නැහැ. නමුත් අපි සාමාන්‍යයෙන්
වම් පැත්තෙන් තමයි අපි පටන් ගන්න මේන් ස්විච් එක, ට්‍රිප් ස්විච් එක, MCB ওই විදිහට ස්ථාපනය කරන්න අපිට පරිපත ගාන අනුව MCB හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම තමයි රැහන් සඳහා අවශ්‍ය වර්ණයන් පිළිබඳවත් අපි දැනගන්න ඕනේ. මේ වර්ණයන් ගත්තාම තෙකලා පද්ධතියක් සඳහා භාවිතා කරන රැහන් වල වර්ණ කේතයන් පිළිබඳව අපි දැනගන්න ඕනේ. ඒ වගේම තමයි ඒ අලුත් කේතය සහ පැරණි කේතයන් පිළිබඳව අපි හොඳ ආකාරව දැනගන්න ඕනේ. එතකොට මේකෙදි තෙකලා විදුලි පද්ධතියක නව ක්‍රමයේ විදිහට අපි L1, L2, L3 සඳහා ගන්නේ දුඹුරු කළු අලු කියන වර්ණයන්. ඊළඟට අජීවී වර්ණය වෙනුවට ගන්නේ නිල් පාට වර්ණය සහිත ආවරණයක් තියෙන වයරයක් තමයි අපි භාවිතා කරන්නේ. භූගත රැහැන වෙනුවට මේ කොළ සහ කහ වර්ණය පෙන්වන වයරය භාවිතා කරනවා. තනි කලායකක පේස් එකක නම් දුඹුරු අපිට භාවිතා කරන්න පුළුවන්. එතකොට මේක තමයි නව ක්‍රමය. මේක තමයි දැන් භාවිතා වෙන්නේ. නමුත් පරණ ගෙවල් වල ඕගොල්ලෝ දැකලා ඇති මේ විදිහට රතු කහ නිල් විදිහට සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මේ වර්ණ තුන live 1 2 3 කියන ඒවට ඊළඟට මෙතන තියෙනවා අජීවී අග්‍රය කළු ඊළඟට earth අග්‍රයට භූගත අග්‍රයට අපි කොළ කහ භාවිතා කරනවා නැවතත් තනි කලා එකක් නම් රතු භාවිතා කරනවා. එතකොට වයර සඳහා භාවිතා කරන කේතයන් පිළිබඳව අපි හොඳ ආකාරව දැනගෙන සිටිය යුතුයි. ඒ නිසා තමයි මේකත් ඕගලන්ට මේ අවස්ථාවේදී පැහැදිලි කරලා දුන්නේ. දැන් අපි පරිපත පූර්ව සකස් කරන්නේ කොහොමද කියන පිළිබඳව තමයි අපි සාකච්ඡා කරන්න යන්නේ. දැන් මේක එකින් එක කොටස් පිළිබඳව අපි සාකච්ඡා කරලා තියෙනවා. අපි දැන් මේ කොටස් පිළිබඳව දන්නවා. සංකේත පිළිබඳව දන්නවා. අපි දැන් මේවා එකිනෙක සම්බන්ධ කරන්නේ කොහොමද කියලා බලමු. එතකොට මම මුලදී ඕගොල්ලන්ට පැහැදිලි කරලා දුන්නා මේ මීටර් පූර්ව ගැන කතා කළොත් එහෙම ඒක අයිති වෙන්නේ විදුලි බල මණ්ඩලයට. එතකොට අපි මේ කොටස අතෑරපුවාම මෙන්න මේ කොටස තමයි අපේ බෙදා හැරීම පූර්වයේ උපාංග විදියට අපි හඳුන්වන්නේ. මම කිව්ව දකුණු අත පැත්තට ඉස්සෙල්ලාම මේන් ස්විච් එක සම්බන්ධ කරනවා නැත්නම් ප්‍රධාන වෙන්කරණය දානවා. ඊළඟට ට්‍රිප් ස්විච් එක නැත්නම් RCCB එක ඊළඟට අපිට අවශ්‍ය MCB සර්කිට් ගාන අනුව MCB අපි ස්ථානගත කරනවා. එතකොට මේකට විදුලි රැහන් අදින්නේ කොහොමද කියන වග අපි දැනගන්න ඕනේ. එතකොට මෙන්න පේස් එක දුන්නා උඩට යටින් ගත්තා ආය අනික උඩට දුන්නා. මේකෙත් එහෙමයි නිව්ට්‍රල් එක දුන්නා ආය යටින් අරගෙන මේකේ උඩට දුන්නා. දැන් මෙතෙන්ට එනකන් ලයිව් එකයි නිව්ට්‍රල් එකයි ඇවිල්ලා තියෙනවා. ඊළඟට ලයිව් එක යනවා MCB එකට. එතකොට මේක තමයි ගිහිල්ලා MCB වලට ටැප් කර කර දෙන්නේ. අවශ්‍ය MCB ගන්නට මෙතන දෙන්න පුළුවන්. ඊළඟට නිව්ට්‍රල් එක මේ MCB වලට යන්නේ ඒක යන්නේ නිව්ට්‍රල් බාර් එකට. එතකොට මෙන්න මේ නිව්ට්‍රල් බාර් එකෙන් අපිට ඕන තැනකට සැපයුම ගන්න පුළුවන්. එතකොට වෙන වෙනම සර්කිට් පිළිබඳව සාකච්ඡා කරනකොට ඒ සර්කිට් එකට මෙතන නිව්ට්‍රල් බාර් එකේ ඉඳන් වයර් එකක් ඇදෙනවා. සර්කිට් පහක් තියෙනවා නම් මේ නිව්ට්‍රල් බාර් එකේ ඉඳන් වයර් පහක් එළියට එනවා. එතකොට ප්‍රධාන සැපයුම නැත්තම් ලයිව් එක මෙතෙන්ට ගිහිල්ලා මෙතනින් තමයි ඒ සර්කිට් වලට විදුලිය ලබා දෙන්නේ. එහෙනම් ඕගලන්ට පැහැදිලි ඇති මෙතන ලයිව් සහ නිව්ට්‍රල් ඇවිල්ලා කොහොමද මේ නිව්ට්‍රල් බාර් එකට ගියේ MCB දක්වා කොහොමද ධාරාව ගලාගෙන ගියේ කොහොමද එකිනෙක සම්බන්ධ වුනේ කියලා. තවත් කොටසක් තියෙනවා. ඒක තමයි මෙන්න මේ earth අග්‍රය. එතකොට earth අග්‍රය විදුලි බල මණ්ඩලයෙන් අපිට දෙන්නේ නැහැ. අපි මොකද කරන්නේ? earth electrode එකක් ගෙදර කොහේ හරි සම්බන්ධක බිම් පොළොවට සම්බන්ධ කරලා ඒකෙන් වයරයක් ගෙනල්ලා මෙතන earth අග්‍රයට ලබා දීලා තියෙනවා. ඒ ගන්න අග්‍රයෙන් තමයි අපි මේ හැම පරිපතයකටම අවශ්‍ය සොකට් අවුට්ලට් පරිපත සඳහා නැත්නම් කෙවිනි පිටුවාන සඳහා අවශ්‍ය භූගත අග්‍රය ලබා ගන්නේ මෙන්න මේ අග්‍රය මගින්. ඉතින් ඕගොල්ලන්ට පැහැදිලි වෙනවා ඇති මෙන්න මේ බෙදා හැරීමේ පූර්වක කොටස් මොනවද? ඒ කොටස් ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? ඒවා එකිනෙක සම්බන්ධ වෙන්නේ කොහොමද කියන වග ඕගොල්ලන්ට මෙතනින් පසක් වෙනවා ඇති. බෙදා හැරීමේ පූර්ව පරිපතයකට සම්බන්ධ කරන්නේ කොහොමද කියන එකත් මම ඕගොල්ලන්ට පැහැදිලි කරලා දෙන්නම්. එතකොට මෙතනදී මේ උදාහරණයක් විදිහට ගත්ත පරිපතයක් තියෙන්නේ. මෙතන තියෙන්නේ සොකට් අවුට්ලට් සර්කිට් එකක්. සොකට් අවුට්ලට් එකක් නැත්නම් අපි ඒකට කියනවා ඕගොල්ලෝ සාමාන්‍ය කියන්නේ නම් ප්ලග් එකක් කියලා. එතකොට මේකට කියනවා කෙවෙනි පිටුවාණක් කියලා. එතකොට කෙවෙනි පිටුවාණෙන් විදුලිය අපිට ලබා ගන්න පුළුවන් විදුලි උපකරණ සඳහා මෙතන තියෙන්නේ 2way ස්විච් දෙකක්. එතකොට මේ 2way ස්විච් දෙකකින් පුළුවන් ඕනම තැනක ඉඳගෙන මෙතනින් හෝ මෙතනින් අපිට මේ බල්බ් එක ඔපරේට් කරන්න ඒ වෙන විදිහට තමයි මේ සර්කිට් එක හදලා තියෙන්නේ. මේ ස්විච් එක මගින් මේ බල්බ් එක ඔපරේට් කරන්න පුළුවන්. ওই විදිහට හදාගත්ත උදාහරණයක් විදිහට ගත්ත ඕගොල්ලන්ගේ ප්‍රායෝගික වශයෙන් මේක පෙන්වන්න ගත්ත පරිපත සටහනක් තමයි මෙතන සකස් කරලා තියෙන්නේ. එතකොට මෙන්න මේ පරිපත සටහනට අනුව බෙදා හැරීම පූර්ව මගින් සැපයුම ලබා දෙන්නේ කියලා කතා කරන්න තමයි මෙතනදී පොඩ්ඩක් සැරසෙන්නේ.
අපි බලමු මේකෙදී අර කලින් කතා කරේ පිළිසැරසුම් සටහන. මෙතනදී කතා කරන්නේ තත් ඇදීමේ සටහන. එතකොට මෙන්න මේ තත් ඇදීමේ සටහනදී ඕගොල්ලන්ට බෙදා හැරීමේ పూర్වයේ තත් ඇදින්නේ කොහොමද කියලා මෙතනදී පැහැදිලි වෙන්නේ නැති. ඒ වගේම තමයි මේ එක් එක් පරිපත සඳහා විදුලි රැහැන් අදින්නේ කොහොමද කියන එක අපි සාකච්ඡා කරන්න ඕනේ. එතකොට මෙතන මම මේ භාවිතා කරලා තියෙන මොඩල් එකේ නැත්තම් මේ පරිපතේ මේ ටික සටහන් කරලා තියෙන්නේ මේ ටික ස්ථාපනය කරලා තියෙන්නේ මෙන්න මේ ස්ථාපනයේට අපි සැපයුම ලබා දෙන්නේ කොහොමද කියන එක අපි ප්‍රායෝගික වැඩසටහනේදී බලමු. ප්‍රථමයෙන්ම අපි එක් එක් උපාංගය පිළිබඳව පොඩ්ඩක් පැහැදිලි කරගනිමු. අපි බලමු ප්‍රථමයෙන්ම මේ බෙදා හැරීමේ පෝරුව බිත්තියට සම්බන්ධ කරන කොටස පිළිබඳව. එතකොට මේ කොටස භාවිතා කරලා තමයි අපි බෙදා හැරීමේ පෝරුව බිත්තියට සවි කරගන්නේ. මේකේ ප්‍රධාන කොටස් කිහිපයක් ඕගලන්ට හොඳින් පේනවා ඇති. මේකට කියනවා අපි ඩින් රේල් මවුන්ට් එක කියලා. ඒ වගේම කනෙක්ටර් බාර් දෙකක් තියෙනවා. මේ තමන්ගේ ඕගලන්ගේ දකුණු අත පැත්තේ තියෙන කනෙක්ටර් බාර් එක අපි නියුට්‍රල් බාර් එක විදිහටත් ඕගලන්ගේ වම් අත පැත්තේ තියෙන කනෙක්ටර් බාර් එක අර්ත් බාර් එක විදිහටත් අපි හඳුන්වා දෙන්න පුළුවන්. අපි ඊළඟට බලමු බෙදා හැරීම් පූර්ව මත සවි කරන උපාංග පිළිබඳව. ඕගලන්ට මතක ඇති මේකට අපි කිව්වා ප්‍රධාන ස්විච් එක. නැත්නම් මේන් ස්විච් එක කියලා අපි කිව්වා. ඊළඟට ට්‍රිප් ස්විච් එක නැත්නම් RCCB එක නැත්නම් අපි මේකට කිව්වා residual current circuit breaker එක නැත්නම් ශේෂ ධාරා පරිපත බින්දිනය කියන එක ඒ නම අපි මේකට සඳහන් කළා. ඊළඟට සවි වෙන්නේ MCB එක miniature circuit breaker කියන එක. අපි බලමු මේකට අවශ්‍ය වයර් මොනවද කියන එක පිළිබඳව. එතකොට මේ එකින් එක උපාංගවල උපාංග එකිනෙක සම්බන්ධ කරන්න එකින් එකට ධාරාව ගෙනියන්න අපි භාවිතා කරන්නේ මෙන්න මේ වයර් එක. එතකොට මේ වයර් එකට අපි කියනවා 7 stroke 104 කියන වයර් එක. එතකොට මේ වයර් එක අපි භාවිතා කරන්නේ මීටරේ ඉඳන් මේන් ස්විච් එකට විදුලිය සැපයීම සඳහා මේන් ස්විච් එකේ ඉඳන් ට්‍රිප් ස්විච් එකට ට්‍රිප් ස්විච් එකේ ඉඳන් MCB වලට විදුලිය සැපයීම සඳහා අපි මේ වයරය භාවිතා කරනවා. ඊළඟට අපි තවත් වයරයක් භාවිතා කරනවා. මේ වයර් එන්නේ සර්කිට් වල ඉඳන් බල්බ භාවිතා කරන සර්කිට් නැත්නම් 5 ඇම්පියර් සොකට් අවුට්ලට් සර්කිට් වල ඉඳන් එන වයරයක් මේක. එතකොට මේ වයරයට අපි කියනවා 1 stroke 1.13 කියන වයර් එක. එතකොට මේ වයර් එක මගින් අපි විදුලි පරිපත මේ බෙදා හැරීමේ පූර්වට සම්බන්ධ කරනවා. එතකොට 7 stroke 0.67 කියන වයර් එක අපි භාවිතා කරනවා earth එක සඳහා අපේ earth ඉලෙක්ට්‍රෝඩ් එක සඳහා මේ පරිපත පූර්ව සම්බන්ධ කරන්න මේ single insulated වයරය අපි භාවිතා කරනවා. තව අපිට අවශ්‍ය වෙනවා කොම්බස් බා කියලා තව කොටසක් තියෙනවා. මෙන්න මේකට කියනවා අපි කොම්බස් බා කියලා. එතකොට මේකෙන් MCB එකෙන් MCB එකට අපිට අවශ්‍ය සැපයුම ලබා දෙන්න අපි මේ කොම්බස් බා කියන කොටස් භාවිතා කරනවා. හොඳයි. අපි දැන් බලමු ඊළඟට මේ එකින් එක කොටස් කොහොමද පරිපතයට සවි කරන්නේ කියන වග පිළිබඳව. ඒතර මේ විදිහේ පරිපත පුවරුවක තමයි ඕගොල්ලන්ටත් මේ සියලුම පරිපත ස්ථාපනය කරන්න වෙන්නේ විභාගෙට ගියපුවාම. ඒ වගේම සමහර අවස්ථාවලදී මේසයක් උඩ තියලා මේ වගේ ලෑල්ලක් මත මේ පරිපත පුවරු ස්ථාපනය කරන්න වෙන අවස්ථාවලුත් තියෙනවා. ඕගොල්ලන්ගේ විභාගවලදී ඕගොල්ලන්ට එන විදිහට ඕගොල්ලන්ට හැකියාව තියෙන්න ඕනේ මේ අවශ්‍ය වෙන පරිදි නිවැරදි ප්‍රමිති වලට අනුකූලව මේ පරිපතය ස්ථාපනය කිරීමට දීලා තියෙන ඩයග්‍රෑම් එකට අනුව අදාළ ස්ථානයේ අපි මේක සවි කරගන්න ඕනේ. එතකොට අපි මම හදලා තියෙන මේ පරිපතයට අනුව අපි ඉස්සෙල්ලාම කරන්නේ මේ උපාංගය ඒ පරිපතයට සවි කරන එක. එතකොට මේ විදිහට අපිට සිදුරක් හදලා මේ සිදුර තුලින් මේ වයර් ටික නැවතත් මේ පැත්තට එන විදිහට අපිට මේ විදිහට සකස් කර ගන්න පුළුවන්. මේකෙදි බලන්න ඕන විශේෂ කාරණාවක් තියෙනවා. මේ බොක්ස් එක තිරස්ව තියනවාද කියන වගේ. හොඳයි. අපි ඒ අනුව බලමු මේක සවි කරන්නේ කොහොමද කියන වගේ.
අපි ප්‍රථමයෙන්ම නිවැරදි ස්ථානයට ස්ථානගත කරලා මේ පුවරුව අපි ඒ සඳහා සුදුසු ඇන භාවිතා කරන්න ඕනේ. එතකොට මම භාවිතා කරන්නේ මේ පිලිප්ස් ස්ක්‍රූ ඩ්‍රයිවර් එක දාන්න පුළුවන් මල් ඇන. අපිට මේ ඇන අවසානයේදී හොඳින් තද කරගන්න පුළුවන්. හරියට ඇන්ගල් එක බලලා අපි මේ විදිහට තදින් මේ ඇනය තද කරගන්නවා. මේකට සවි කරගන්න ඕනේ මේ උපාංග ටික. එතකොට මෙන්න මේ උපාංග මේ පිළිවෙලට මේන් ස්විච් එක, ට්‍රිප් ස්විච් එක, MCB ওই විදිහට පිළිවෙලට අපි සම්බන්ධ කරනවා. එතකොට මේක සම්බන්ධ කරගෙනකොට අපි මේ ඩින් රේල් මවුන්ට් එක තමයි මේකට භාවිතා කරන්නේ. ඉතින් අපි බලමු ඒක කරන්නේ කොහොමද කියලා. මේ විදිහට අපිට ඇන භාවිතා කරලා මේ කොටස ගලව ගන්න පුළුවන්. දැන් ප්‍රථමයෙන්ම අපි සවි කරමු මේන් ස්විච් එක. එතකොට මේන් ස්විච් එක සවි වෙනකොට ඕගොල්ලොන්ට පේනවා මෙතන තියෙනවා ලොක් දෙකක්. මේ ලොක් දෙක මේක මෙහෙම උඩට දාලා ඉවර වෙලා අපිට මේ ලොක් එක පල්ලෙහාට ඇදලා මේ විදිහට මේක ඇතුළට දාගන්න පුළුවන්. එතකොට මේ විදිහට සවි කරගන්න පුළුවන් මේ උපාංගය. ඊළඟට අපි ට්‍රිප් ස්විච් එකත් මේකට සම්බන්ධ කරගන්න පුළුවන්. එතකොට ට්‍රිප් ස්විච් එකත් ඒ ආකාරයෙන්මයි මෙතන උඩින් දැම්මා දාලා ඉවරලා මේ යට තියෙන ලොක් එක මෙහෙම ඇදලා ගන්න පුළුවන්. හොඳයි. අපි මේ උපාංග දෙකට අමතරව අපිට අවශ්‍ය MCB ටික මෙතෙන්ට ස්ථාපිත කරගන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට අපිට අපි සාමාන්‍යයෙන් මෙතන තියෙන්නේ C6 කියන MCB එක අපිට තව භාවිතා කරන්න පුළුවන් අපේ පරිපත් සටහන අටුව 16 කියන MCB එක 16 ampere MCB එක අපිට කැමති එකක් මෙතෙන්ට දාගන්න පුළුවන්. අපි 16 ampere MCB එක ඉස්සෙල්ලා දාමු. ওই විදිහට අපිට මේක සවි කරගන්න පුළුවන්. ඊළඟට අපි 6 ampere MCB එක සවි කරගන්නවා මේ ආකාරයට. මේ දෙකට සම්බන්ධ වෙනවා. ඊට පස්සේ මේ පැත්තෙන් නියුට්‍රල් වයර් එකත් ලයිව් වයර් එකත් අරගෙන නැවතත් ආයේ RCCB එකේ ඉහළට තමයි ලබා දෙන්නේ. එතකොට අපි ඒක කොහොමද සම්බන්ධ කරන්නේ කියන වග අපි බලමු. අපිට පුළුවන් මේ විදිහට මේ ආකාරයට මේ උපකරණ සෙට් උපාංග ටික තියලා අපිට මේ ටික මෙහෙම අඬුවක් ආධාරයෙන් මේ විදිහට චුට්ටක් ඈත් කරලා මේ විදිහට සම්බන්ධ කරගන්න. ඊට පස්සේ අපි මේක සුදුසු ආකාරයට මේ විදිහට නමලා තියෙන වයර් මේන් ස්විච් එකටයි ඒ වගේම RCCB එකටයි සම්බන්ධ කරගන්නවා. එතකොට මෙතන ඕගොල්ලන්ට පේනවා ඇති මේ පැත්තේ නියුට්‍රල් එක අරගෙන තියෙනවා. නියුට්‍රල් එක අරගෙන නැවතත් ට්‍රිප් ස්විච් එකේ නැත්නම් RCCB එකේ ඉහළට නියුට්‍රල් එක ගිහිල්ලා තියෙනවා. මේකේ පේස් එක මෙතනින් මේන් ස්විච් එකෙන් අරගෙන මේ පේස් එක නැවතත් ට්‍රිප් ස්විච් එකේ ඉහළට ඇවිල්ලා තියෙනවා. එතකොට අනිත් පැත්ත බැලුවොත් එහෙම මේ විදිහට මේ යටින් ඇවිල්ලා තියෙන වයර් දෙක මේන් ස්විච් එකේ නියුට්‍රල් එක මේ පැත්තෙන් ඇවිල්ලා නියුට්‍රල් එකට සම්බන්ධ වෙලා මේ පැත්ත ට්‍රිප් ස්විච් එකේ නියුට්‍රල් එකටත් නැවතත් මේන් ස්විච් එකේ යටින් එල්ලා තියෙන පේස් එක ට්‍රිප් ස්විච් එකේ පේස් අග්‍රයටත් සම්බන්ධ වෙලා තිනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේ වයර අවශ්‍ය ප්‍රමාණයට මේ විදිහට තියලා නමා ගන්න. අපි දන්නවා දැන් මෙතන තියෙන්නේ මේ පැත්තේ නියුට්‍රල් එක උඩින් ඇවිල්ලා තියෙන නියුට්‍රල් එක. එතකොට පේස් එක නැවතත් මේක උඩට යන්න ඕනේ. එහෙනම් මෙතෙන්ට පේස් එක සම්බන්ධ වෙන්න ඕනේ. අපි මේ ආකාරයට මේ පේස් එක මෙතෙන්ට සම්බන්ධ කරගන්න. මේවා සවි කරනකොට එන තද කරනකොට සුපරීක්ෂාකාරීව බලන්න ඕනේ හරියට කන්ඩක්ටර් එක නැත්තම් මේ සන්නායකය මේ කෙවිනි සමග සම්බන්ධ වුණාද කියන එක වග. ඊළඟට අපි මෙතනින් මොකද කරන්න ඕනේ? අපි ටැප් කරලා මේ පැත්තට තවත් කනෙක්ෂන් එකක් දෙන්න ඕනේ. මොකද මේ MCB එකටත් අපිට සැපියුම දෙන්න අවශ්‍ය නිසා. අපි ඒකෙදි මෙතනට භාවිතා කරන්න පුළුවන් කොම්බස් බාර් එකක්. අපි කලින් පෙන්නපු මෙන්න මේ කොම්බස් බාර් එක අපිට මෙතෙන්ට සවි කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒතකොට මේ ඇණිය බුරු කරලා නැවතත් අපිට මෙතන හොඳින් සන්නායකයේ සම්බන්ධ වෙන පරිදි අපිට පුළුවන් නැවතත් මේක සවි කරගන්න. ඊළඟට අපි මේ උපකරණ කට්ටලයේ මේ කොටස අපි මේ
පරිපත පුවරුවට නැත්නම් මේ බිත්තියට සවි කරලා තියෙන කොටසට ශක්තිමත්ව මේ හවුසින් එකට සම්බන්ධ කරගන්න. මෙතනින් එන්න ඕන මීටර සප්ලයි එක අපි ඒක අවසානයේදී සම්බන්ධ කරමු. මෙතනින් අපි නිව්ට්‍රල් එක සම්බන්ධ කරලා තියෙනවා RCCB එකට. ඊළඟට ෆේස් එක සම්බන්ධ කරලා තියෙනවා RCCB එකට. නැවතත් RCCB එකෙන් ෆේස් එක MCB එකට දීලා තියෙනවා. අනිත් MCB එකටත් දීලා තියෙනවා. එහෙනම් නිව්ට්‍රල් එක මෙතන නැවතිලා තියෙනවා. අපි මේ නිව්ට්‍රල් එක මෙන්න මේ නිව්ට්‍රල් බාර් එකට සම්බන්ධ කළ යුතුයි. අවශ්‍ය පරිදි ප්‍රමාණවත් ලෙස කපාගත් කොටසක් මේ තියෙන්නේ. ඒ කොටස භාවිතා කරලා මේ සම්බන්ධය ලබා දෙන්න. ඊළඟට දැන් අපේ නිව්ට්‍රල් එකත් නිව්ට්‍රල් බාර් එකට සම්බන්ධ කළා. මෙන්න මෙතන තියෙන MCB වලින් අපේ අදාළ පරිපත වලට සැපයුම ලබා දෙන්නේ. මේක පේස් වයර් එකක්ද නිව්ට්‍රල් වයර් එකක්ද කියන එක වර්ණයෙන් හඳුනා ගන්න පුළුවන් වුණත් අපි හරියට දැනගන්න ඕනේ MCB එකට සම්බන්ධ කළ යුත්තේ මොන වයර් එකද මොන සර්කිට් එකට ගියපු වයර් එකද කියන එක අපි මෙතන ලකුණු කරගෙන තියාගන්න ඕනේ. මේක 16 ඇම්පියර් MCB එක නිසා අපි මේ 16 ඇම්පියර් MCB එකට මේ පරිපතේ සටහනේ දීලා තියෙන 15 ඇම්පියර් සොකට් අවුට්ලට් එකට තමයි සම්බන්ධ කරන්නේ. ඒකට යන ලයිව් අග්‍රය තමයි මේක. එතකොට මේ අග්‍රය තමයි අපි මෙතෙන්ට සම්බන්ධ කරන්න අවශ්‍ය වෙන්නේ. ඒකත් හොඳින් සිරවන ආකාරයට අපිට පුළුවන් මේක සවි කරගන්න. එතකොට අපේ පරිපත සටහනට අනුව ඊළඟ අග්‍රය තමයි මේ බල්බ් සර්කිට් දෙකට යන මෙතන තියෙන බල්බ් සර්කිට් දෙකක්. එතකොට මේ බල්බ් සර්කිට් දෙකට යන පරිපත සටහනට අනුව ඒ පරිපත දෙක සඳහා සැපයුම ලබා දෙන අග්‍රය අපිට ඊළඟ MCB එකට සම්බන්ධ කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ පද්ධතීන් අපේ මේ සර්කිට් එකේ තියෙන පද්ධතීන් දෙක සම්බන්ධ වෙනවා තවත් අග්‍ර දෙකක්. ඒ දෙක තමයි නිව්ට්‍රල් අග්‍ර දෙක. එතකොට මේ නිව්ට්‍රල් අග්‍ර දෙකත් ඒ නිව්ට්‍රල් බාර් එකට අපි සම්බන්ධ කරන්න ඕනේ. කන්ඩක්ටර් එක හොඳට සම්බන්ධ වෙන පරිදි අපිට පුළුවන් මේ වයර සම්බන්ධ කරන්න. අවසානයේදී මේ සියලුම වයර සම්බන්ධ වෙච්චි ඇන ටික හොඳින් තද වෙලා තියෙනවද කියලා බලන්න ඕනේ. හොඳයි. ඊළඟට දැන් අපි නිව්ට්‍රල් බාර් එකට සම්බන්ධ කළා නිව්ට්‍රල් අග්‍ර ටික, ලයිව් අග්‍ර ටික සම්බන්ධ කළා MCB වලට. අපි ඊළඟට එර්ත් අග්‍රය සම්බන්ධ කරන්න ඕනේ. මේ ආකාරයට අපිට මේ අපේ සර්කිට් එකේ තියෙන 15 ඇම්පියර් සොකට් අවුට්ලට් එකේ තියෙන එර්ත් වයර් එක අපිට එර්ත් කනෙක්ටරේට සම්බන්ධ කරන්න පුළුවන්. ඊළඟට අපේ ප්‍රධාන කාරණාව තමයි KWH මීටරේ ඉඳන් එන සැපයුම මේ පද්ධතියට සම්බන්ධ කරන එක. අපේ විභාගෙදී දෙන පරිපත සටහනක් මේ වගේ පුවරුවක සකස් කරපු පරිපත සටහනකට සැපයුම දෙන්න අපිට කනෙක්ටරයක් සම්බන්ධ කරන්න ඕනේ. එහෙනම් අපි මේ කනෙක්ටරය මෙතෙන්ට සම්බන්ධ කරමු. නමුත් ගෘහ විදුලි පරිපතයකදී මේ වගේ කනෙක්ටර් සම්බන්ධ කරන්නේ ඍජුවම මීටරෙන් KWH මීටරයෙන් පැමිණෙන වයරය කෙලින්ම සම්බන්ධ කරන්නේ මෙන්න මේ මේන් ස්විච්ේ ඉහළ අග්‍ර දෙක වෙතයි. හොඳයි, දැන් කනෙක්ටරේට සම්බන්ධ කරලා තියෙන්නේ ලයිව් වයර් එකයි නිව්ට්‍රල් වයර් එකයි. නමුත් අපිට තව එර්ත් වයර් එකක් සම්බන්ධ කරන්න ඕනේ. එහෙනම් අපි තවත් වයර් එකකින් එර්ත් ඉලෙක්ට්‍රෝඩය අපි සම්බන්ධ කරන්න ඕනේ එර්ත් කනෙක්ටරය වෙත. දැන් අපි පරිපත පුවරුවට අපේ බෙදා හැරීමේ පුවරුවට සැපයුම සම්බන්ධ කරලා තියෙන්නේ. කන්ඩක්ටර්ස්, ඒ කියන්නේ අපේ නිවසේ තියෙන වයර්වල පරිවර්ණ ප්‍රතිරෝධීතාවය නිවැරදිව තියෙනවද කියලා බලා ගන්න ඕනේ. එහෙනම් ඒ සඳහා ඕගොල්ලෝ දන්නවා පරිවර්ණ ප්‍රතිරෝධීතා පරීක්ෂණය කියලා පරීක්ෂණයක් තියෙනවා. ඒ පරීක්ෂණය කරන්න. එතකොට මේ පරීක්ෂණය කරායයි කියා සලකලා තමයි අපි මින් ඉදිරියට මේ වැඩ කටයුතු කරගෙන යන්නේ. ඒ වගේම මේ වගේ පරිපතයකට සැපයුම දෙනකොට කරන්න ඕන තවත් ටෙස්ටිං එකක් තියෙනවා. ඒක තමයි කන්ටිනියුටි ටෙස්ට් එක. එතකොට අපිට මල්ටිමීටරයක් භාවිතා කරලා කන්ටිනියුටි ටෙස්ට් එක කරගන්න යන්න පුළුවන්. එතකොට මේ පරිපතේ ඉතිරි සර්කිට් ටික සියල්ලම කන්ටිනියුටි ටෙස්ට් එක කරා කියලා හිතාගෙන අපි ඉතුරු ටික කොහොමද කරන්නේ කියලා සලකලා බලමු. ඉතින් අපිට පුළුවන් දැන් සැපයුම ලබා දීලා මේ පරිපත නිවැරදිව ක්‍රියා කරනවාදයි පරීක්ෂා කර බැලීමට.
මේ බල්බ් එක අපිට පුළුවන් මෙතෙන්ට යොදලා අපේ මේ පරිපථය පරීක්ෂා කරන්න. එතකොට අපි දන්නවා 2way switch circuit එක ගත්තාම එක තැනකින් on කරලා තව තැනකින් off කරන්නත් පුළුවන්. ඒ තැනින්ම on කරලා අනිත් තැනින් off කරන්නත් පුළුවන්. මෙතනින් on කරලා මෙතනින් off කරන්නත් පුළුවන්. ওই විදිහට ස්ථාන දෙකකින් පාලනය කරන්න පුළුවන් පරිපථයක් සකස් කරගන්න පුළුවන් 2way switch circuit එකක් භාවිතා කරලා. ඒ වගේම තමයි one GAN one way circuit එකක් මගින් අපිට මේ වගේ එක් ස්ථානයකින් බල්බ් එකක් සඳහා අපිට මේ වගේ සර්කිට් එකක් භාවිතා කරන්න පුළුවන්. මම විශ්වාස කරනවා ඕගොල්ලන්ට මේ බෙදා හැරීමේ පූර්වක් ස්ථාපනය කිරීම සම්බන්ධව නිවැරදි අවබෝධයක් මේ පිළිබඳව හොඳ දැනුමක් මේ වැඩසටහන මගින් ලැබෙන්නේ නැති කියලා. ඒ වගේම නැවතත් මේ වගේ වැඩසටහනක් තුලින් ඕගොල්ලන්ට මේ පද්ධතීන් ඉතිරි පද්ධතීන් පිළිබඳව ගෙනහැර පෑමට අපි ඉදිරියේදී බලා